And now, live at 12. ආයුබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 12 සමගින්. අද ලයිව් ඇට් 12 තුලින් ඔබ හමුවන මම මංජුල වීරසිංහ. මම දුෂානී නානායක්කාර. මුලින්ම අවධානය සිරස්තල වෙත. COVID-19 වසංගත තත්ත්වය පාලනය කිරීමට ශ්‍රී ලංකාව සමත් වී ඇති බව ජනපති නොබැදි සමුළුව අමතමින් පවසයි. පාසල් ජල විවෘත කිරීම ගැන ඇමති ඩලස් ස්වර්ණවාහිනියේදී කිව් දේ. ඉස්කෝල පටන්ගන්නේ කවදද කියලා කියන තීන්දුව දේශපාලන තීන්දුවක් නෙමෙයි. ඒ පාර ඒ මාවත අපිට පෙන්වන්නට ඕන මේ රටේ සෞඛ්‍ය බලධාරීන්. සෞඛ්‍ය අමාත්‍යාංශය. ඒ තීරණෙත් එක්ක අපි යන්නේ. ඇඹිරි නීතියට කොටු වී සිටි තවත් පිරිසක් ගම්බිම් බලා පිටත් කෙරේ. අද දවසේදී මෙම ස්ථානයේදී පුද්ගලයන් 700ක් පමණ තමයි ගම්බිම් කරා යාම සිදු වෙලා තියෙනවා. ඉන්දියාවේ ඇඹිරි නීතිය ලිහිල් කිරීමත් සමග මත්පැන් වෙළඳසැල් අසල උණුසුම් තත්ත්වයක්. COVID-19 වසංගතයේ ප්‍රතිවිපාක ජය ගැනීම සඳහා බහුපාර්ශවීය ප්‍රයත්නයට පූර්ණ සහාය දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ නොබැදි ජාතීන්ගේ සමුළුව අමතමින්. COVID-19 වෛරසය මර්ධනය කිරීමේදී සාමූහික ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට නොබැදි ජාතීන්ගේ මාර්ගගත වීඩියෝ සම්මන්ත්‍රණය සංවිධාන කර තිබුණා. මෙම සමුළුවේ මුලසුන හෙබ වූයේ 2019-2022 නොබැදි ජාතීන්ගේ ව්‍යාපාරයේ සභාපතිත්වය දරන අසර්බයිජාන් ජනරජයේ ජනාධිපති ඊලම් අලියව් මහතායි. ජනාධිපතිවරුන් 19 දෙනෙක්, උප ජනාධිපතිවරයෙක්, අග්‍රාමාත්‍යවරුන් 6 දෙනෙක්, නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයෙක් සහ විදේශ අමාත්‍යවරුන් 8 දෙනෙක් ඇතුළු රටවල් 40ක නියෝජිතයින් මාර්ගගත වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම සමුළුව ඇමතුවා. මෙම සමුළුවේ තේමාව වූයේ COVID-19ට එරෙහිව එක්සත්ව යන්නයි. ඊයේ රාත්‍රී පැවති මෙම සමුළුවේ 17 වන දේශකයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමුළුව අමතනු ලැබුවා. Now I give the floor to Mr. Gotabaya Rajapaksa, the President of the Democratic Socialist Republic of Sri Lanka. එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ COVID-19 වසංගතය පරාජය කිරීමට එකිනෙකා සතු අත්දැකීම් සහ හැකියාවන් මෙන්ම උගත් පාඩම් බෙදා ගැනීමේ සාමූහික ගෝලීය ක්‍රියාමාර්ගය සඳහා නොබැදි සමුළුව වැදගත් වේදිකාවක් වන බවයි. වසංගතය මර්ධනය කිරීම සඳහා විශාල සේවාවක් ඉටු කරන සෞඛ්‍ය ක්ෂේත්‍රය සහ වෙනත් අත්‍යවශ්‍ය සේවක පිරිස් දක්වන කැපවීම සහ පරිත්‍යාගශීලී ගුණය පිළිබඳවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී සිය ප්‍රශංසාව පළ කළා. COVID-19 වසංගතය පාලනය කිරීමටත් ක්‍රමෙන් තුරන් කිරීමටත් ශ්‍රී ලංකාව සමත් වී ඇති අතර PCR පරීක්ෂණවලින් රෝගීන් බවට සනාථ වී ඇත්තේ 3% පමණක් බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. ජනාධිපතිවරයා අවධාරණය කළේ මෙරට මරණ අනුපාතයද ඉතා පහළ මට්ටමක පවතින බවයි. ආරක්ෂක හමුදා නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම, රෝගීන් හඳුනා ගැනීමට රාජ්‍ය බුද්ධි අංශ යෙදවීම, පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආසාදිතයින් ඇසුරු කළ හඳුනා ගැනීමට යෙදවීම, රෝගය පාලනය කිරීමට බෙහෙවින් ඉවහල් වූ බවද නොබැදි ජාතීන්ගේ සමුළුව අමතමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. ජනාධිපතිවරයා සඳහන් කළේ COVID-19 වසංගතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ඇති අත්දැකීම් සහ ඒ පාලනය කිරීමේදී අත්කරගත් ජයග්‍රහණ සමාජික ජාතීන් සමග බෙදා ගැනීම ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවයි. වසංගත හේතුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් පෙර නොව් විරු ආකාරයේ ආර්ථික සහ ණය අර්බුදයකට ගොදුරු වී ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ අවදානමට මුහුණ පෑති රටවලට ණය සහන සහ වඩා පුළුල් මූල්‍ය ප්‍රතිපාදන සපයන ලෙස අන්තර්ජාතික මූල්‍ය ආයතන සහ ආධාර සපයන රටවල වෙත ගෝලීය ආයාචනයක් කළ යුතු බවත් ඊට ශ්‍රී ලංකාවද එක්වන බවයි. Sri Lanka reiterates its call and joins global appeals for international financial institutions and donors to provide debt relief and greater financial assistance to vulnerable countries. මෙරට COVID-19 ආසාදිත සංඛ්‍යාව මේ වන විට 755ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවදුරටත් රෝහල්වල 553 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර ඊයේ වෛරසය ආසාදනය වීමෙන් මෙරට 8 වන මරණයත් වාර්තා වුණා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ 72 හැවිරිදි එම කාන්තාව පොල්පිටිගම ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි. කෙසේ වෙතත් අනිල් ජාසිංහ මහතා පැවසුවේ මෙරට මරණ අනුපාතය අනෙක් රටවලට සාපේක්ෂව ඉතා අවම මට්ටමක පවතින බවයි. මෙරට දැනට වාර්තා වී ඇති COVID-19 ආසාදිතින් 755 දෙනාගෙන් 553 දෙනෙකු ප්‍රතිකාර ලබන්නේ ජාතික බෝවන රෝග විද්‍යායතනය, වැලිකන්ද මූලික රෝහල, මුල්ලේරියාව මූලික රෝහල, ඉරණවිල රෝහල, කාතන්කුඩි මූලික රෝහල, නාවික හමුදා රෝහල, මිනුවන්ගොඩ මූලික රෝහල සහ හෝමාගම මූලික රෝහලේ. වෛරසය ආසාදිත වූවන් 194 දෙනෙකු සුවය ලැබූ අතර පුද්ගලින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඊයේ දිනේදී 8 වන මරණය ලෙස එලෙස මිය ගියේ 72 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තැනැත්තියක්. කුරුණෑගල පොල්පිටිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන මෙම තැනැත්තිය පසුගියදා COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ඇය බෝවන රෝග විද්‍යායතනය මගින් හෝමාගම මූලික රෝහල වෙත යොමු කර තිබුණා. කෙසේ වෙතත් පසුව සිදු කළ පරීක්ෂණවලදී ඇයට වෛරසය ආසාදනය නොවූ බවට තහවුරු වූ බවයි හෝමාගම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා පැවසුවේ. කෙසේ වෙතත් ඇය මිය යාමෙන් පසු සිදු කළ PCR පරීක්ෂණයකින් අනාවරණය වුණේ අදාළ කාන්තාවට වෛරසය ආසාදනය වී තිබූ බවටයි. ඒ අනුව වෛරසය ආසාදනය වී මිය ගියම කාන්තාවගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ දිනේදීම කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. මේ සම්බන්ධයෙන් අද උදෑසන පත්තරයේ වැඩසටහනේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙලෙස අදහස් පළ කළා. අවාසනාවන්ත ලෙස මිය ගියේ පොල්පිටිගම ප්‍රදේශයේ වයස 72ක කාන්තාව. ඇය ප්‍රතිකාර ගත්තේ හෝමාගම මූලික රෝහලේ අපගේ COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ. ඇයට මේ COVID-19ට අමතරව වකුගඩු රෝගී තත්ත්වයකුත් තිබුණා. අවාසනාවන්ත ලෙස මිය ගියා. කෙසේ වෙතත් මට කියන්න පුළුවන් අපි මේ COVID-19 රෝග තත්ත්වයේ සංසන්දනය කරන ප්‍රධාන රටවල් ගත්තාම ඉතාලිය වෙන්න පුළුවන්, ස්පාඤ්ඤය වෙන්න පුළුවන්, දකුණු කොරියාව වෙන්න පුළුවන්. මේ සියලුම රටවල් වලින් ගත්තොත් එහෙම ශ්‍රී ලංකාව අඩුම මරණ අනුපාතයක් පෙන්눔 කරනවා. මේ මරණ අනුපාතය 101ක්. උදාහරණයක් ඉතාලියේ මරණ අනුපාතය 13%ට වැඩි. ඒ කියන්නේ 100කට හැදෙනකොට 13ක් මිය යනවා. අපගේ තියෙන්නේ අත් වශයෙන්ම 100කට හැදෙනකොට එක්කෙනෙක් මිය යෑමේ සම්භාවිතාව තමයි තියෙන්නේ. ඒ නිසා මරණ අනුපාතය ඉතා පහළින් තබා ගැනීමට හැකි වෙලා තියෙනවා. අපගේ රෝහල් වල තත්ත්වය නිසාත් ඊට අමතරව මම කිය යුතු කරුණක් තියෙනවා. අපේ රටේ වයසක උදවියට කාලීන රෝග වලින් පෙළෙන අය අපි බේරගෙන තියෙනවා අපගේ පාලන වැඩපිළිවෙල නිසා. අපේ පාලන වැඩපිළිවෙලක් නොතිබුණා නම් සමාජ සම්ප්‍රේෂණයක් ඇති වුණා නම් එහෙම මේ රෝගය වැඩියෙන්ම වහවහ යන්නේ අන්න අර කියන වයසේ වැඩි වයසේ උදවිය හොයමින්. ඒ අයට වැඩියෙන් හැදුණා නම් එහෙම මේ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. අපේ රටේ වැඩියෙන්ම මේ රෝගයට ගොදුරු වෙලා තියෙන්නේ හොඳ කායික තත්ත්වයේ සිටින වයස 30 ඉඳන් 50 පමණ දක්වා කාණ්ඩය තමයි අති බහුතර රෝගීන්. ඉතින් ඒකට හේතුව මේ රටේ මේ රෝගය පාලනය කිරීමට ගන්නා ලබන උත්සාහය නිසා තමයි වෙන හේතුවක් නොවේ. COVID-19 අලුත්ම තත්ත්වය පිළිබඳ දැනගැනීම සඳහා අප මේ මොහොතේ සම්බන්ධ කරගන්නවා යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා. යුද හමුදාපතිවරයා සමග මේ සාකච්ඡාව ගෙනෙන්නේ ස්වර්ණවාහිනියේ චන්දන පුස්සවෙල. චන්දන, අපට කියන්න දැන් මොකක්ද අලුත්ම තත්ත්වය? ආයුබෝවන් සුබ මධ්‍යහනක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි ආවා මේ තත්ත්වය සම්බන්ධයෙන් සොයා බලන්න ගමනේදී යුද හමුදාපත්තුන් මුණගැසීමට යුද හමුදාපත්තුන් ඔබතුමාට සුබ මධ්‍යහනක් කියලා පිළිගන්නවා. සුබ මධ්‍යහන. ඊයේ දිනේත් යම් රෝගීන් ප්‍රමාණයක් වාර්තා වුණා. ඊයේ දිනේදී රෝගීන් වාර්තා වීම සම්බන්ධයෙන් සහ අද දිනේදී මේ වන විට යම් රෝගියෙකු වාර්තා වී තිබෙනවද? ඒ සම්බන්ධයෙන් ඔබතුමාගෙන් දැනගන්නට කැමතියි. ඔව්, අද පටන් ගත්තොත් පළවෙනිම අද දිනේ අද වෙනකොට මේ වෙනකොට 4 දෙනෙක් ආසාදනය වූ බවට තහවුරු වෙනවා කොළඹ ප්‍රදේශයෙන්. ඊට අමතරව බසු ප්‍රශ්නෙට ඊයේ දිනේ ගත්තම ඊයේ දිනේ 33 දෙනෙකු මේ ආකාරයෙන් වාර්තා වුණා ආසාදිතයන් හැටියට. මේ ආසාදිතයන් 33 දෙනාගෙන් 31 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව වැලිසර කඳුරේ අපගේ විරෝධාර රණවිරුවන් නාවික රණවිරුවන් ඔවුන් 31 දෙනාම මීට ප්‍රථම නිවාඩු ගොස් නැවත කඳුර වෙත පැමිණිලා කඳුර තුර නිරෝධායන වෙමින් ඉන්න කණ්ඩායමකින් තමයි මේ ආකාරයට ඊයේ දිනේට PCR පරීක්ෂණ 400ක් පමණ නාවික කඳුරේ කරුණ ලැබුවා. ඒ කරපු කට්ටියකින් තමයි මේ ආකාරයට 431 දෙනෙක් වගේ සංඛ්‍යාවක් ආසාදිතයන් හැටියට සොයාගන්න ලැබුවේ. නමුත් ඒකෙදිදී කිසිදු හානියක් නැහැ. ඔවුන් සියලු දෙනාම ඇත්තටම කඳුර තුල ඉන්න කට්ටිය. ඒත් එක්කම ඔවුන්ගේ පවුල්වල අයලුන් මීට කලින්ම මේ කට්ටිය කඳුර වලට ගෙන්නත් අවස්ථාවේදී මේ ආකාරයෙන් ඔවුන් රැගෙන ගොස් තිබෙනවා.
ඒත් එක්ක තව දෙදෙනෙක් හමු වුණා. එක්කෙනෙක් කුඩා ළමෙක් එක අපගේ විරෝධා රණවිරුවෙක් ඔහුගේ සොහොයුරිය බලන්න නුවර ප්‍රදේශයේ ගියන් පස්සේ ඒ ගෙදරට ගිහිල්ලා තිබෙනවා. ඉතින් ඒ අනුව මේ වයස 13ක පමණ ළමයෙක්ට මේ ආකාරයෙන් ආසාදෙන් ලක් කරලා තිබෙනවා. ඉතින් අනිත් පුද්ගලයා හැටියට ලක්වන්නේ තවත් අපගේ නාවික රණවිරුවෙක්ගේ ඥාති ටයක් වයසක කාන්තාවක්. ඉතින් මේ ආකාරයට තමයි මේ 33 දෙනා මේවා එන්නේ. නමුත් අපි මේ වන විටත් විශේෂයෙන්ම ඒ දෙදෙනාගේ පිටින් සොයාගත දෙදෙනාගෙම පවුල්වල අයවලුන් මේ වන විට ප්‍රදේශවලින් ඉවත් කරලා නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යැවීමට කටයුතු කරලා තියෙනවා. ස්තුති චන්දන යුද හමුදාපතිවරයාව සම්බන්ධ කර ගනිමින් මේ මොහොතේ එම තොරතුරු ගෙනාවාට. කොළඹ කළුතර ගම්පහ සහ පුත්තලම යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක 21 සඳහා ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද අලුයම 5ට ඉවත් කෙරුණා. අප වාර්තාකරුවන් පැවසුවේ ඇඳිරි නීතිය ඉවත් කළද දිවයිනේ බොහෝ නගරවලට ජනතාව එතරම් නොපිමිණෙන බවයි. අද උදෑසන ඇඳිරි නීති ඉවත් කිරීමත් සමග ගාල්ල නගරයේ කඩසාප්පු විවෘත කෙරුණත් තමන්ට අවශ්‍ය බඩු බාහිරාදිය මිලදී ගැනීමට ජනතාව නගරවලට විශාල වශයෙන් පැමිණ සිටියේ නැහැ. මේ අතර අනුරාධපුර නගරයේ තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කළ අප මාණ්ඩලික වාර්තාකරු අතුල බණ්ඩාර. වෙසක් උත්සවය සඳහා මේ වෙන විට නගරය සූදානම් වෙන බවක් තමයි අපිට පෙනෙන්නට තිබෙන්නේ. ගොවිතැන් කරන ගොවීන් තම නිෂ්පාදන ඔවුන් විසින්ම මේ ප්‍රධාන මාර්ග අයිනට රැගෙනවිත් විකුණන බවක් අපිට දක්නට ලැබුණා. ඒ අතර වෙළෙන්දුනුත් සුපුරුදු පරිදි සම ජීවිකාව කරගෙන යාම සඳහා ව්‍යාපාර කටයුතු වල යෙදෙනවා. අද උදෑසන ඇඳිරි නීතිය ඉවත් වීම සමග ජනතාව තම අත්‍යවශ්‍ය සේවාන් සපුරා ගැනීම සඳහා නගරය කරා පැමිණෙන ආකාරය දකින්නට පුළුවන්. විශේෂයෙන්ම ඊයේ දිනට සාපේක්ෂව අද දිනේ ජනතාවගේ පැමිණීමේ කිසියම් වැඩිවීමක් තිබෙන බව තමයි අපට නිරීක්ෂණය වන්නේ. කෙසේ වෙතත් නගරයේ කිසිම ස්ථානයක අද දිනේ තුල පෝලිම් සහගත තත්ත්වයක් අපට දකින්නට පුළුවන්කම ලැබෙන්නේ නැහැ. මේ අතර දඹුල්ල නගරයේ තත්ත්වය සම්බන්ධයෙන් එහි සිටින අප මාණ්ඩලික වාර්තාකරු කාංචන කුමාර ආරේදාස අප වෙත අදහස් පළ කළා. මාර්ගය දෙපස දිගු පෝලින් තියෙන්නේ Tamanගේ එළවලු අලෙවි කර ගැනීමට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ලොරි රථ. විශේෂයෙන්ම යාපනයේ අර්ධද්වීපයෙන් එළවලු රථ ලොරි රථ විශාල ප්‍රමාණයක් අද අලුයම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි එළවලු මිලත් මධ්‍යස්ථ මට්ටමකින් තමයි පවතින්නේ. ඒ වගේම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සවස 2 වෙද්දී වසා දැමීම මේ දිනවල සිදු කරනවා. සවස 6 වෙද්දී පිරිසුදු කිරීම කටයුතු ආරම්භ කරනවා. 8 වෙද්දී සම්පූර්ණ වසා දැමීම තමයි මේ දිනවල ක්‍රියාත්මක වෙන්නේ. ඇඳිරි නීතිය බලපැවැත්වෙන අවස්ථාවේ පවා රටේ ජනතාවට ආහාර ලබා ගැනීමට ආර්ථික මධ්‍යස්ථානයේ විවෘතව පවතිනවා. නිරන්තරයෙන්ම පොලිසිය ඒ වගේම සෞඛ්‍යාංශ මෙහි ඇති සෞඛ්‍ය පුරුදු පිළිබඳවත් දැනුවත් කිරීම කටයුතු කරන ආකාරය දැක ගැනීමට හැකියාව තිබෙනවා. මේ අතර අද පෙරවරු 6න් අවසන් වූ පැය 24 තුළ ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 558 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් බහරයට ගත වාහන සංඛ්‍යාව 139ක්. ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ පසුගිය කාල සීමාව පුරාම අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 46824ක්. එම කාලය තුළ රථ වාහන 12152ක් තම බහරයට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. රජයේ තීරණයක් අනුව මැයි මාසයට අදාළ විශ්‍රාම වැටුප සහ රුපියල් 5000 දීමනාව ගෙවීම අද ආරම්භ වුණා. එය ගෙවීමේ කටයුතු හෙට දිනේත් ක්‍රියාත්මකයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත් කණ්ඩායම් වලට හිමිවන රුපියල් 5000 දීමනාව මේ මාසයේ සඳහාද ගෙවීම අද සහ හෙට යන දෙදින පුරා ක්‍රියාත්මක වනවා. වැඩිහිටියන්ට ආබාධ සහිත පුද්ගලයින්ට සහ වකුගඩු රෝගීන්ට මාර්තු මාස සිට එක් පුද්ගලයෙකුට රුපියල් 5000 බැගින් ගෙවීමටද ජනාධිපතිවරයා තීරණය කළා. එම කණ්ඩායම් වලට අයත් මුල් ලේඛනවල නම් සඳහන් පුද්ගලයින්ට සහ පොරොත්තු ලේඛනවල නම් සඳහන් පුද්ගලයින්ට එම රුපියල් 5000 ලබා දීමට නියමිතයි. මේ අතර සියලුම රජයේ විශ්‍රාමිකයින්ට සෑම මාසකම දසවැනි දින ගෙවන විශ්‍රාම වැටුප මේ මාසයේ සඳහා අද සහ හෙට ගෙවීමටද රජය තීරණය කළා. ඊට හේතු වී ඇත්තේ වෙසක් පොහොය සහ සතියන්ත නිවාඩු දිනයන් යෙදෙන බැවින් ඊට පෙර විශ්‍රාම වැටුප් ගෙවීමට කටයුතු කිරීමයි. එමෙන්ම විශ්‍රාමිකයින්ට අප්‍රේල් මාස විශ්‍රාම වැටුප් ලබා දීමේදී පහසුකම් සැලසීමද මෙවරත් ඒ ආකාරයටම ලබා දෙන ලෙස අදාළ නිලධාරීන්ට රජය උපදෙස් දී තිබෙනවා. ඒ අනුව හැටන් ප්‍රදේශයේ විශ්‍රාම වැටුප්ලාභීන් සහ වැඩිහිටියන් මාසිකව ගෙවනු ලබන දීමනාව ලබා ගැනීම සඳහා මෙලෙස පැමිණ සිටියා.
රජය නිවේදනය කළ පරිදි කෑගල්ල දිස්ත්‍රික්කයේ විශ්‍රාමිකයින්ට විශ්‍රාම වැටුප් ලබා දීම සිදු වූ ආකාරයයි මේ. එප්පාවල ප්‍රදේශයේත් විශ්‍රාමිකයින් සිය විශ්‍රාම වැටුප ලබා ගැනීමට තැපැල් කාර්යාල වෙත පැමිණ සිටියත් එය ලබා දීමට නොහැකි වීමෙන් ඇති වූයේ උණුසුම් තත්වයක්. ඒකනේ ඉතින් අපිට එකකවත් සල්ලි වලත් නැහැ වවුචර් වලත් නැහැ මොනවත් නැහැ. ගෙවන්නේ කොහොමද? ආකේෂනේ මොනවද ගෙවන්න බෑ. එකකවත් ගෙවන්න සල්ලි වල නැහැ ලිස්ට් වල නැහැ මොනවත් නැහැ. අද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ බස්නාහිර මධ්‍යම සබරගමුව දකුණ සහ ඌව පළාත්වලට වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර අනුරාධපුර රඹෑව උපාලි කොලනිය ප්‍රදේශය හරහා ඊයේ සවස හමා ගිය තද සුළඟකින් නිවාස රැසකට හානි සිදු වුණා. අනුරාධපුර රඹෑව උපාලි කොලනිය ප්‍රදේශය හරහා හමා ගිය තද සුළඟකින් ප්‍රදේශයේ විශාල ගස් කඩා වැටී තිබුණා. විනාඩි 10ක පමණ කාලයක් පැවති මේ තද සුළං තත්ත්වයේ හේතුවෙන් නිවාස 30කට පමණ හානි සිදු වුණා. එමෙන්ම නිවාස තුළ වූ විදුලි උපකරණ වලටද හානි සිදු ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. තද සුළඟත් සමග පැවති අධික වර්ෂාව පැය 2කට අධික කාලයක් පැවති අතර තද සුළං තත්ත්වය නිසා නිවාස ඉදිරිපිට නවතා තිබූ වාහනවලට හානි සිදුව තිබෙනවා. තද සුළඟින් නිවාසවලට හානි සිදු වූ ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ නිවාස පිළිසකර කර ගැනීමට සහනයක් ලබා දෙන ලෙසයි. තමයි තෙහුලඟක් ගැහුවා කුණ පිපුරම වශයෙන් දඩබඩා ගන්නවා. ඉතින් මේ පුතා මේ බදාගෙන හිටියේ නැත්තම් අපි තුන් හතර දෙලත් මේකට යටලා මැරෙනවා උල. පාර මුලකාර සුලියක් අය කැරකුණා මේ ඔක්කොම මේ සීට් එක පාර ගස් මේලා මෙතන බොක්කම උඩ ගියා. සීට් එක පාර ගලවලා ගියේ. කුඹුර වල හිටියේ හැවියා පැත්තේ. මම දැක්කා එකපාරම වෙල්ලෑයට නිකන් මේ ප්ලේන් එකක් පාත් වෙනවා වගේ දැක්කා. ඒ පාත් වෙනවා ජරබර ගාලා සද්දයක් ඇහුණා. අතු කෑලි උඩ යනවා දැක්කා. ඊට පස්සේ මේ පැත්තෙන් කුවාලි කොල්නිය කියන ගමට සම්පූර්ණ මේ ඇවිල්ලා මේ මගේ වත්තේ තිබුණු පොල් ගස් තුනක් සහ මේ ගේ සම්පූර්ණම ගියා. ඇඳිරි නීතිය හේතුවෙන් තම නිවෙස් වෙත යාමට නොහැකිව බස්නාහිර පළාත තුළ සිරවී සිටි පුද්ගලයන් පිරිසක් අදත් තම ගම්බින් බලා පිටත් කර යවුණා. අද පෙරවරුවේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වුණේ නුගේගොඩ පොලිස් බල ප්‍රදේශයේදී. ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් තම නිවෙස් වෙත යාමට නොහැකිව බස්නාහිර පළාත තුළ සිරව සිටි පුද්ගලයන් නිවෙස් වෙත පිටත් කර යැවීමේ වැඩපිළිවෙල යටතේ දෙවන අදියර අද පෙරවරුවේ ආරම්භ වුණා. නුගේගොඩ පොලිස් බල ප්‍රදේශයේදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණු අතර 700ක පමණ පිරිසක් මෙලෙස පිටත් කර යැවීමටයි පියවර ගත්තේ. පාස්රතවල රියදුරු මහත්තුන්ටයි කරුණාකරලා ඔබ තමුන්නාන්සේලා මාස දෙකකට විතර වැඩි අපි මේ ළමයාත් එක්ක ඉර වෙලා කාමරයක හිටියේ. ඉතින් අද යන්න හම්බුනේ ගැන ගොඩක් සතුටු වෙනවා. ළමයාත් එක්ක. බඩල්ගම යන්නේ. මට ඇත්තටම කියන්න තියෙනවා ජනාධිපතිතුමාට මේ කරන සේවය පොලිස් නිතර නිලධාරීන්ටත් ඇත්තටම පින් සිද්ධ වෙනවා. ඉර වෙලා හිටියන්ට නැතු ගෙදර. දැන් හොඳයි අපිට. ගොඩක් ස්තුතියි මේ කරපු වැඩේට අපිට ගෙදර යන්න දුන්නේ ගැන. කෑමක් නැතුව දාත් ගානක් බඩගින්නෙත් හිටියා. මේ ලැබිච්ච එක ලොකු දෙයක් අපිට යන්න නැත්නම් තවත් අපි අනාථ වෙනවා. රාජ්‍යයට කියන්නේ මේ වගේ දෙයක් ඉතින් කරපේක හොඳයි කියලා තමයි අපි කියන්නේ. නැත්නම් අපි තවත් අතරමං වෙනවනේ. සෞඛ්‍යාංශවල උපදෙස් අනුව තෝරාගත් මෙම කණ්ඩායම් නිරෝධායන උපදෙස් ලබා දීමෙන් අනතුරුව ගම්බිම් වෙත පිටත් කළා. නොයිකුත් ආබාධ වලින් පෙළෙන ඒ වගේම ගර්භණී තත්ත්වයේ ඉන්න ඒ වගේම කුඩා දරුවන් සමග සිටින ආයත ප්‍රමුඛතාවය දීලා ඉස්සරලා අපි යවන්න ක්‍රියා කරන්නේ. ඒ අනුව අද දවසේදී මෙම ස්ථානයේදී පුද්ගලයන් 700ක් පමණ සමග ගම්බිම් කරා යාම සිදු වෙලා තියෙනවා. මේ අය මෙම ස්ථානයෙන් බස් රථයෙන් නැග්ගට පස්සේ නැවත වතාවක් බස් රථයෙන් බහින්නේ තමන්ගේ ගම් ප්‍රදේශයේ තියෙන මූලස්ථාන පොලිසිය. ඒ ස්ථානයේදී මේගොල්ලෝ බැස්සට පස්සේ එතෙන්ට එනවා ඒගොල්ලන්ගේ ගමේ පොලිසියෙන් එනවා වාහනයක් මේගොල්ලෝ එක්ක යන්නේ. ඒ වාහනේ මේගොල්ලෝ නගගෙන ගිහිල්ලා ඉවර තමන්ගේ නිවස අසලින්මයි බස්සන්නේ. මේ අයට මගදිගට රස්තියාදු වෙන තවත් පුද්ගලයෝ ආශ්‍රය කරන්න කොහොමවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේ අතර මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලී සේනාරත්න මහතාද අදහස් පළ කළා. මේ සියලුම දෙනා මේ පිටත් කර හැරීමේ කාර්යය ඒ වගකීම බාර අරගෙන තිබෙන්නේ බස්නාහිර පළාතේ ආණ්ඩුකාරතුමා. එතුමාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වෙන මේ වැඩපිළිවෙල සඳහා ශ්‍රී ලංකා පොලිසියේ සහාය ලබා දෙනවා. මේ සම්බන්ධව ඉදිරියේදී තවදුරටත් මේ ආකාරයටම තෝරාගත් පිරිස අපි යැවීමට බලාපොරොත්තු වෙනවා. තවත් පුවත් මේ විරාමයෙන් අනතුරුව.
This is Live at 12. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව යලි පාසල් ආරම්භ කරන දිනය මේ සතිය තුළ තීරණය කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම් මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ එම තීරණය කිසිදු දේශපාලන තීරණයක් නොව දරුවන්ගේ සුරක්ෂිතතාව පිළිබඳව සලකා බලා ගන්නා වැදගත් තීරණයක් බවයි. COVID-19 පරදවමු මෙයින් ස්වර්ණවාහිනිය ඔස්සේ ඊයේ රාත්‍රියේ විකාශය වූ විශේෂ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. තාමත් අපිට ඒ වටපිටාව වෙන සෞඛ්‍ය බලධාරීන් එක්ක කතා කළාද? නදික පළවෙනිම මම ඔබට කියන්න ඕන කාරණය තමයි ඉස්කෝලේ පටන් ගන්න කවදද කියලා කියන තීන්දුව දේශපාලන තීන්දුවක් නෙමෙයි. ඩලස් අලහප්පෙරුම අධ්‍යාපන ඇමතිවරයා විදිහට ගන්න තනි තීන්දුවක් නෙමෙයි. අපේ කැබිනට් මණ්ඩලය ගන්න තීන්දුවක් නෙමෙයි ඒක. අපි දරුවන්ට සංවේදීව මේ සෞඛ්‍ය බලධාරීන් අමාත්‍යාංශය තනිව ගන්න තීරණයකුත් නෙමෙයි. නිසකවම නැහැ. මම වගේම කියන්නේ. ඒ පාර ඒ මාවත අපිට පෙන්වන්නට ඕනේ මේ රටේ සෞඛ්‍ය බලධාරීන්. සෞඛ්‍ය අමාත්‍යාංශය. ඒ තීරණෙත් එක්ක අපි යන්නේ. අපි දැනට 11 වෙනිදා කියලා නම් කරා. හැබැයි අපිට ප්‍රායෝගිකව දැනෙනවා මේ මොහොතේ එක කරන්න බැරි වෙන වගේ. ඒකට සංගව ගන්න ඕන කාරණාවක් නෙමෙයි. කිසිසේත් මේක කරන්න පුළුවන් කමක් නැහැ 11 වෙනිදා වෙනකොට. අපි මේ සතියේ සෞඛ්‍ය බලධාරීන් එක්ක කතා කරලා ඒ පිළිබඳ අවසන් තීන්දුව අපි ගන්න බලාපොරොත්තු වෙන ඔවුන්ගේ නිර්ණායක මඟ පෙන්වීම අනුව. ඒ නිසා ඔබ මගෙන් ප්‍රශ්න කරේ කවද්ද පාසල් පටන් ගන්න කියලා. පාසල් පටන් ගන්න දිනය දරුවට සුරක්ෂිතම දිනය අපි පටන් ගන්නවා. සුරක්ෂිතම දිනය අපි පටන් ගන්නවා. දරුවා කිසි ලෙසක වාහකයෙක් වෙන්න අපිට තියන්නේ නැහැ. ඒකත් අපි යන්නේ අධීර 3කින්. කවදා හෝ දවසක පටන් ගන්නකොට අපි ඉස්සෙල්ලම විදුහල්පතිවරු ගුරුවරු පාසලට එවි. එවල සතියක් ඔවුන්ගේ කාලසටහන් පිළිබඳව නොයෙකුත් මේ ඒ ගත යුතු තීන්දුව ගැන සාකච්ඡා කරාවි. තුමා මේ 11 වෙනිදා වගේ සාමාන්‍ය විදිහට කාර්යාලවලට යන්න පුළුවන් කමක් ලැබෙනවානේ. ඔව්. එතකොට එතනදී වුණත් එන්න පුළුවන් පාසලට නේද? නෑ මම හිතන්නේ අපිට 11 වෙනිදා පාසල මොකද පාසල ඇත්ත වශයෙන්ම පාසල් මුළුමනින්ම ජීවාණුහරණය කරලා දවස් 4ක් විතර පැත්තකට කළම තියන්නට ඕනේ. ඒක තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයත් අපිට කියන්නේ. ඒ නිසා දරුවෝ එන තැනනේ. දරුවෝ එන තැන අනිත් තැන් වගේ නෙමෙයි. ඒ නිසා අපි හිතන්නකෝ අපි මේ මාසේ අවසාන සතිය පටන් ගත්තා කියලා. කවදා හරි දවසක මේ දිනේ කොයි වෙලාවකත් ආයුධයක් කරගන්න එපා මේ දිනේ. එදාට විදුහල්පතිතුමා සුරක්ෂිත දිනය කියලා කියමුකෝ. ඇවිල්ලා ආචාර්ය මණ්ඩලයත් එක්ක ඇවිල්ලා මොකද දරුවෝ ඔක්කොම එකට පාසල් ගේන්නත් බෑනේ. ඒතර අපි ඉස්සෙල්ලම සාමාන්‍ය පෙළ උසස් පෙළ දරුවෝ ගේන්න පුළුවන් අපිට. පළවෙනි මේ දෙවෙනි තීරණය. පළවෙනි තීරණය තමයි මේක අපේ පළාත් පාලන ආයතනත් එක්ක එකතු වෙලා මුළු පාසල් පද්ධතියම ජීවාණුහරණය කරලා පිරිසුදු කරලා පවිත්‍ර කරලා තියෙන එක. දෙවෙනි පියවර තමයි විදුහල්පතිවරයා දරුවෝ මේ විදුහල්පතිවරයා ගුරුවරු පාසලට එන එක. තුන්වෙනි පියවර තමයි සාමාන්‍ය පෙළ උසස් පෙළ දරුවෝ යමක් කමක් අවබෝධ කරගන්න පුළුවන් දරුවෝ ගෙනල්ලා දැන් පන්ති කාමරයක 45ක් ඉන්න පුළුවන් 50ක් ඉන්න පුළුවන්. මේකට වෙන් කරන්න වෙයි අපිට. දුරස්ථභාවය තියාගන්න පුළුවන් වෙයි. අන්න ඒක සැලසුම් කරන එක තමයි අර විදුහල්පතිතුමා හෝ තුමිය පළවෙනි සතිය ඇවිල්ලා කරන්න ඕන දේ. ඒ කාලසටහන් බෙදා හදාගන්න එක. ගුරුවරු ඔක්කොම ඉන්නෝනේ. අවසන් මේ පියවර විදිහට තමයි අපි පුංචි දරුවෝ ටික පාසලට කැඳවගෙන එන්න ඕනේ. ඉතින් මේක අධීර 4කින් පියවර 4කින් අපි ක්‍රියාත්මක කරනවා. ලැබෙන පළවෙනි සුදුසුම වෙලාවේ අපි ඒක ක්‍රියාත්මක කරනවා. ඒක දරුවන්ට අසාධාරණයක් වෙන්න දෙන්නෙත් නෑ. අපි දන්නකො දැන් අපිට ඒක නිසා විභාගයක් පිළිබඳව අපි නම්‍යශීලී දරුවන්ගේ පැත්තෙන් බලලා එහෙම යම් ආවරණය කරගන්න බැරි කමක් වුණා නම් අපි ඒ වෙනුවෙන් විභාගයක් කල් දමන්න ඕනේද? ඒ කල් දමන්න අවශ්‍ය වන්නේ නම් අපි ඒකට පැකිලෙන්නේ නෑ. මාතුගඟේ දූපතක මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට පොලිසිය සමත් වුණා. මේ අතර රුපියල් කෝටි 2.5කට අධික කන්සාහෙන් 3ක් වැටලීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සහ සොරබදු නිලධාරීන් සමත් වී තිබෙනවා. හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයේ කොටගල නගරයේ පිහිටි මත්පැන් හලක් කඩා එහි තිබූ මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් සොරකම් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර හැටන් සහ නොඋඩ් පොලිස් බල ප්‍රදේශ තුළද මෙවැනිම ආකාරයේ මත්පැන් අලවිසැල් කිහිපයක් සොරුන්ගේ ග්‍රහණයට නතු වී තිබුණා. නීති විරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස කොට්ටාශ දූෂණ මර්දන ඒකකය ඊයේ සමත් වුණා. පිළියන්දල කහපොළ බොල්ගොඩගඟේ ඉන්දිගහ තොටුපොළ ආසන්නයේ රක්ෂිතය තුළ යූරියා පොහොර යොදා ගනිමින් මෙම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයේ පවත්වාගෙන ගොස් ඇති අතර එහි තිබී මත්පැන් සහ උපකරණ පොලිස් භාරයට ගැනුණා.
මාතුකන්ගේ මීරල දුව දූපතේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාකාරයක් වැටලීමට ඇල්පිටිය නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකයේ සමත් වුණා. එහිදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මත්පැන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා උපකරණ රැසක්ද පොලිස් බහරයට ගැනුණා. කළුතර උතුර පොලිස් වසමේ උග්ගල්බඩ දූවේගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට කළුතර කොට්ටාස අපරාධ විමර්ශන ඒකකය ඊයේ සමත් වුණා. මෙහිදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සහ අදාළ උපකරණ කළුතර උතුර පොලිසියට බහර දීමටයි කටයුතු කෙරුණේ. කොස්ලන්ද අලුත්වෙල අඹකොළ ආල රක්ෂිතයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ කංසාහේනක් වැටලීමට බුත්තල පොලිස් විශේෂකාර්ය බලකාය ඊයේ සමත් වුණා. සැකකරුවන් දෙදෙනෙකු අපරංගුවට ගත් අතර සැකකරුවන් සහ අදාළ උපකරණ කොස්ලන්ද පොලිසියට බහර දීමට කටයුතු කළා. මෙහිදී විශේෂකාර්ය බලකාය භාරයට ගැනුණු රුපියල් කෝටි 1.5කට අධික වූ කන්සත්තුගේ විනාශ කර දැමුණා. මිද්දිනිය තෝරකොළයාය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී රුපියල් ලක්ෂ 100කට ආසන්න වටිනාකමකින් යුත් කන්සාහේනක් වැටලීමට දකුණු පළාත් විශේෂ සුරබදු මෙහෙයුම් ඒකකය ඊයේ සමත් වුණා. ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර් 2ක් පමණ දුරින් කැලෑබද ප්‍රදේශයක බඩ ඉරිඟු සහ අඹ වගාව සිදු කරගෙන යන මුවාවෙන් මෙම කංසා වගාව සිදු කරගෙන ගොස් තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. දැන් තවත් කෙටි විරාමයක්. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්. වර්ෂයක් පුරා නිර්මාණ සිදු කරනු ලබන වෙසක් තොරණ සහ විශාල පහන් කූඩු නිර්මාණකරුවන් ගිය වසරේ මෙන්ම මේ වසරේද තම නිර්මාණ එළිදැක්වීමට නොහැකිව අන්ත අසරණ තත්වයට පත්ව සිටිනවා. පවතින කොරෝනා වසංගතයත් සමගම මෙවර අපිට වෙසක් උත්සවය මහා ඉහළින් සමරන්න බෑ. නිවෙස්වල පුංචි කූඩු පුංචි තොරන් හැදුවට මෙවර විශාල කූඩු විශාල තොරන් නිර්මාණය කරන්නේ නැහැ. ලංකාවේ කැටයම් කූඩු කලාවේ නිර්මාතෘවරයෙක් වන දිමුතු අසලංක මහතා ඔහුගේ කූඩුව නිර්මාණය කරන්න සාමාන්‍යයෙන් මාස 6කට කලින් තමයි ආරම්භ කරන්නේ. නමුත් ඔහුටද මෙවර ඔහුගේ කූඩුව එළි දක්වන්න හැකියාවක් නැහැ. ඒ වගේම මහා පරිමාණයෙන් කූඩු තොරන් නිර්මාණය කරන අයටද මෙවර කන කොකා හඬලලයි තිබෙන්නේ. ජාතික මට්ටමේ කැටයම් කූඩු නිර්මාණීකරණය වෙනුවෙන් ජයග්‍රහණ රැසක් ලබාගත් දිමුතු අසලංක මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් ලී කැටයම් උපයෝගී කරගනිමින් නිර්මාණය කිරීමට සූදානම් වුණේ ශ්‍රීපාදයේ පිළිබිඹු වන සුවිශේෂී නිර්මාණයක්. මෙම නිර්මාණය සඳහා ලීයෙන් නිර්මාණය කළ විශාල අලියතුන් ලී බුදුරු සුමන සමන් දෙවියන් ඇතුළු විශාල කැටයම් නිර්මාණය කිරීම සිදු කළා. වෙසක් කූඩුව නිර්මාණය කරන්න ඕන බෞද්ධයන්ගේ නැත්නම් සිළුම් සදහැවතුන්ගේ පහන් සිත් නිවාලන්න. ඒ නිසා තමයි මම හිතුවේ මේ සුමන සමන් දිව්‍ය රාජ්‍ය ඇතුළු මේ සීලුම දේවල් බොහොම අලංකාරව සීලු දෙනාගේ සිත් පහන් සිත් ඇති කරන විදිහේ නිර්මාණයක් කරන්න තමයි මම මේ වර ගොඩක් උත්සාහ දරුවේ. මම දැන් මාස 6-7කට ඉස්සෙල්ලා ඉඳන් මම වෙසක් කූඩු නිර්මාණය කරනවා. ලොකු බලාපොරොත්තුවක් ඇතිව තමයි මේ වර වෙසක් වලට නිර්මාණය සඳහා දායකත්වය දෙන්න හිතන් හිටියේ. නමුත් රටේ අවාසනාවට මේ වෙනුවට අපිට කොරෝනා වසංගතය ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒත් එක්කම මම හිතන්නේ වෙසක් කූඩු කලාවයි රටේ ආර්ථිකයේ සීලුම් දේවල්ම මේ වෙනකොට බිඳ වැටිලා තියෙන්නේ. නමුත් මේ බිඳ වැටුණායි කියලා අපේ හිත බිඳ වැටෙන්නේ නැහැ. මේ තියෙන්නේ දිමුතු මීට පෙර අවුරුද්දක නිර්මාණය කළ කැටයම් කූඩුවක්. මේ කූඩුවට ජාතික මට්ටමේ ජයග්‍රහණ හිමි වුණා. මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් දිමුතු තම කූඩුව ජනතාවට ප්‍රදර්ශනය කිරීමට නොහැකිවීම ගැන කනගාටුවට පත් වුණේ නැහැ. නමුත් මෙන්න මේ කොරෝනා වසංගතය අපිට ආපු නිසා මේ වෙනකොට අපිට නිර්මාණය කරගෙන යන්න හැකියාව නැති වුණා. වෙසක් කූඩු කලාව බිඳ වැටුණා. නමුත් මේ බිඳ වැටීම තුලින් අපි නැගිටිමු කියන ආදර්ශය මම හිතන්නේ අපේ රටේ මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. කූඩු නිර්මාණය මෙන්ම මහා පරිමාණයේ තොරන් නිර්මාණය කරන ප්‍රදේශයක් ලෙස අම්බලන්ගොඩ වතුගෙදර බොහොම ප්‍රසිද්ධයි. වෙසක් පොසොන් උත්සව සඳහා විවිධ බෞද්ධ කතා ඇසුරින් තොරණ නිර්මාණය කරන ශිල්පීන් මේ ගමේ ජීවත් වෙනවා. පාස්කු ප්‍රහාරය නිසා
ගිය අවුරුද්දේ අපි තොරන් වලින් බොහෝම ප්‍රමාණයක් ණය වෙලා සිටිනවා. දැන් මේ අවුරුද්දේත් අපි තොරන් නිර්මාණය කරන්න ගත්තා. ඒත් අන්තිම මොහොතේදී මේ කොරෝනා කියන වසංගතය ඇවිල්ලා අපිට තොරන් නිර්මාණය කරගන්න බැරි වුණා. අපි මේ තොරන් නිර්මාණය කරනකොට ගොඩක් පිරිසක් අපිත් එක්ක සහභාගී වෙනවා. මේ බලුත් සායන් දාන්න ඕනේ. බලුත් සායන් දාලා චිත්‍ර ශිල්පීන් ඉන්නවා අපිත් එක්ක. ඊට පස්සේ ක්‍රීප් ඉරා ගන්න ඕනේ. වඩු බාස්ලා ගොඩක් සම්බන්ධ වෙනවා. ඔක්කොම අන්තසරණ තත්ත්වයටපත් වුණා. මේ තොරන් නිර්මාණය කරන්න ගිහලා ඒගොල්ලන්ට අපි දවසට පඩියක් ගෙවන්න ඕනේ. හින්දා ගොඩාක් කෙනෙක් අපෙන් යැපෙනවා. තොරන් නිර්මාණකරුවන්ගෙන් ගොඩාක් කට්ටිය යැපෙනවා. ඊට පස්සේ පයිප් අපි ඒවා අර සැටලින් ගහලා ඒවා තොරන් එල්ලන කූඩු ගහන්න ඕනේ. ඒ කූඩු වලට පවා අපි ගෙවන්න සිද්ධ වෙනවා. ඒ දැන් ඒ කූඩු ගහ ගන්න බැරි නම් මේවර අපි ඒවට මුදල් දීලා තින්නේ. අපිට මේ වැඩේ කරගන්න ඕනේ. ඒ මුදල් අපිට ඒගොල්ලන්ගේ ආයි නැවත ලැබෙන්නේ නැහැ. ඊළඟ පාර ගහනවා නම් දැන් කියලා අපි ඒගොල්ලන්ගේ හැම තියලා තිබ්බ. දැන් මේ අවුරුද්දේත් අපිට මේ ව්‍යසන නිසා හැම කරගන්න බැරි වුණා. දීර්ඝ කාලයක් වැය කර සාමාන්‍ය තොරණක් නිර්මාණය කිරීම සඳහා ලක්ෂ 15ක් පමණ වැයවන බව තමයි මෙම නිර්මාණ ශිල්පීන් පවසන්නේ. ඒ සඳහා චිත්‍ර ශිල්පීන් විදුලි කාර්මිකයන් ඇතුළු විශාල පිරිසක් දායක වෙනවා. ඔවුන් තම දේපල පවා උගසට තබා මෙම නිර්මාණ සිදුකර අන්ත අසරණ තත්ත්වයට අද පත්වෙලා සිටිනවා. ඒ කාලයේ ශ්‍රමය සේරම මිල මුදල් සේරම කැප කරලා තියෙන්නේ. ඒ සේරම මේ දේවල් අඩපණ වෙනවා සියල්ලම මේ තියෙන තත්ත්වෙත් එක්ක. මෙම නිර්මාණ ශිල්පීන් වගකිව යුත්තන්ගෙන් සහ රජයෙන් ඉල්ලා සිටින්නේ කූඩු තොරන් නිර්මාණකරුවන් හට මෙම කර්මාන්තයේ බිඳවැටීමට ඉඩ නොදී ඉදිරියට පවත්වා ගැනීමට අවශ්‍ය සහාය ලබා දෙන ලෙසයි. රජයේ ඉඩමක් අනවසරයෙන් අත්පත් කර ගැනීමට පුද්ගලයෙකු උත්සාහ දැරීමත් සමග පාදුක්ක හල්පේ ප්‍රදේශයේදී ඊයේ උණුසුම් තත්ත්වයක් හටගත්තා. පැරණි පාසලක පිහිටි ස්ථානයක ඩෝසර් කර කම්බි ගසා අත්පත් කර ගැනීමට අදාළ පුද්ගලයා කටයුතු කර තිබෙන්නේ ඇඳිරි නීතිය පැවති කාලයේදී. පාදුක්ක හල්පේ දෙමළ විද්‍යාලය ලෙස හැඳින්වුණු පාසල පැවති භූමියයි මේ. මීට වසර කිහිපයකට පෙර මෙම පාසල වැසී ගොස් තිබෙන්නේ සිසුන් අඩුවීම හේතුවෙන්. පාසල අයත්ව තිබූ අක්කර 5ක පමණ භූමිය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම යටතේ පවතින අතරතුර පසුගියදා පුද්ගලයෙකු විසින් ඉඩම ඩෝසර් කර තිබෙනවා. ඊයේ ඔහු යලි ඉඩමට පැමිණි අවස්ථාවේ ප්‍රදේශවාසීන් ඊට විරෝධය පළ කළා. අපේ ඉස්කෝලේ තිබිච්ච ඉස්කෝලේ කරලා තියෙන්නේ. ඉතින් ඉස්කෝලේ දැන් අවුරුදු 30ක් විතර පාවිච්චි කරන්නේ. අපිට ඉස්කෝලේ අපිට ලියුම් දීලා දෙන්න ඉස්කෝලේ ඕන කියලා අපිට. ඉස්කෝලේ දැන් මෙහෙම එවනම් ඔබතුමාලා LRC කරලා ඉදිරිපත් කරන්න එක. අපි ඉදිරිපත් කළා තියෙනවා. දැන් මේ ඉස්කෝලේ ළමයි ඉන්නවද මෙතන නැහැ. ළමයි ඉන්නවා. ළමයි මේක ඉස්කෝලේ කඩපින් දාලා ළමයි ඔක්කොම යනවා. ළමයි 10 දෙනෙක් නෑ ළමයි සේරම යන්නේ ගලගෙදර ඉස්කෝලේට. ඒක අපි ඔක්කොම තොරතුරු ඔක්කොම හොයලා තියෙනවා. ඔබතුමා පාදිසියල එකම් කාරණා ගිහිල්ලා බලන්න. ඉවරද? තිබ්බද මේ බෝඩ් එක? ඉවරද? මේ කනුව මෙතන තිබ්බේ ලයිසන් කරපු පාරක්. ඔය පාර ඔක්කොම ගල්ලා දැම්මා. මෙතන තිබ්බා ඉස්කෝලේ. සම්පූර්ණ තිබ්බා ඉස්කෝලේ. පිටි අතරම තිබ්බා. වාල විතරේ කඩාවැටලා තිබ්බේ එච්චරයි. එම පුද්ගලයා මෙහිදී වගා කිරීමට අවසර ඉල්ලා අමාත්‍යවරයෙකු හරහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට ලබා දුන් ලිපියක් පෙන්වා සිටියා. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිලන්ත විජේසිංහ මහතාද එම ස්ථානයට පැමිණි අතර ඔහු සඳහන් කළේ අදාළ පුද්ගලයාට මෙම ඉඩමේ වගා කිරීමට කිසිදු අවසරයක් ලබා දී නොමැති බවයි. නෑ ඒක අදලා නෑ. එමෙතුමාට ඉල්ලීමක් ආවම එමෙතුමා යොමු කරනවා. ඔව්. අපි ඔයාලට මේ ඉඩම මැල්ලා ඒක නීත්‍යානුකූලවට බාර දෙන්න ඕන ඔක්කොගේ. එහෙම එතුම මේක කරන්න බෑ. කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම යන දිස්ත්‍රික්කවල නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කරනවා. සෙසු දිස්ත්‍රික්කවලට අද රාත්‍රී 8ට පැනවෙන ඇඳිරි නීතිය යලි ඉවත් කෙරෙන්නේ හෙට අලුයම 5ටයි. යලි හෙට රාත්‍රී 8ට පනවනු ලබන ඇඳිරි නීතිය මැයි 11 වැනිදා සඳුදා අලුයම 5 දක්වා බලපැවැත්වෙනු ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. එසමගින් ලයිව් at 12 අදට අවසන්. මම මංජුල වීරසිංහ. මම දුෂානි නානායක්කාර. ඔබට සුබ දවසක්.